අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 158 වශයෙන් නම් කරපු අපේ නේවාසික භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ විදිහටයි සටහන් වෙන්නේ ධර්ම දේශනාව සඳහායි පැයෙන් වෙලා තියෙන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං භික්ඛවේ සේකෝ භික්ඛු සංසට්ඨෝ විහෙරති ගහට්ට පබ්බජිතේහි අනනුලෝමිකේයි ගී සංසග්ගේනාති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනාවකට මුළු දීලා විශේෂයෙන්ම නේවාසිකව නැත්නම් අපි කියනවා පූර්ණ කාලිනව ගත කරනකොට ඒකේ සෑහෙන වෙලාවක් අපි ගත කරනවා සුතානුග්‍රහිතේ පින්ත නැත්නම් බණ අහනවයි කියලා කියන්නේ අසු විරු ඥාන ලබා ගැනීමට බෞද්ධ ඥාන ලබා ගැනීමට පොතේ දැනුම ලබා ගැනීමට ඒක සුතානුග්‍රහිතය කියලා තමයි බුදුරජාණන්සේ පාවිච්චි කරන්නේ. ඇත්තටම අපි ඔක්කොමලා යමක් දන්න කට්ටිය. ඒක පිළිබඳව නෙවෙයි මේ අභියෝගය. නමුත් මේ නිවන් මාර්ගයේ සඳහා ඒකටම අප වෙච්ච, ඒකටම කැප වෙච්ච, යොමු වෙච්ච, ආපాతගත වෙච්ච ධර්ම මාර්ගයකට අහුම්කම් දෙනවා. ඒකට අපි සුතානුග්‍රහිතය කියලා කියනවා. ඒ වගේම අපි කමඨහන් හෝ මේ වගේ බණ හෝ අහලා ඒ අනුව ටිකක් සක්මන් කරලා වාඩි වෙලා දත් මැදලා දානි වළඳලා වෙච්ච දේ සාකච්ඡා කරනවා. ඒකට කියනවා සාකච්ඡා අනුග්‍රහිතය කියලා. ඒක අපි දවල් පැයට එකේ පළවෙනි පැයේදී කරා. ඉතින් මේ සාකච්ඡා අනුග්‍රහිතය කරනවා. ඒ වගේම සීලම දෙනා විශේෂයෙන්ම ගිහියත්ෝ සීලයක් සමාදන් වෙලා සීලානුග්‍රහිතය කරනවා. ඒකට අපි හිත අලුත් වෙලා තියෙන. දකින්නේ ඔක්කොම අමුතු දෙයක් මෙතන. ඔක්කොමලා සුදු පාටයි. ඉතින් ඒ නිසා ඉන්නේ නිකන් අමුතු තැනක. කාටවත් එහෙම කට්ටියම ඇදගෙන කාමයට දුවන්න බෑ. මේ කට්ටියම ඇදගෙන සතුම් මරණ ආදී ද්වේෂයකට යන්න බෑ. සෙනග ඉස්සරහා කාටවත් බුදියනින්න බෑ. සෙනග ඉස්සරහා මේ අතීත අනාගත කල්පනා කර කර ගිදර දොරේ කරන වැඩ කරන්නත් බෑ. සැක කරන්නත් බෑ. මම මේ කරන වැඩේ හරිද හරිදෝ කියලා මොකද Tamanne ආවේ. අමාරු වෙන අවස්ථාව ගත්තේ. එතකොට හිත අලුත් කරගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ ටික අවශ්‍යයි. අපි මේ කරන සමත විපස්සනා භාවනා දෙකට. ඉතින් මේ තුන තිබ්බට සුතානුග්‍රහිත ලැබෙනවා, සීලානුග්‍රහිතයක් ලැබෙනවා, සාකච්ඡානුග්‍රහිත ලැබෙනවා. නමුත් සමතානුග්‍රහිත විපස්සනානුග්‍රහිත නොලැබුණොත් ගෙඩි හට ගන්න නැති ගහක් වගේ හරියන්නේ නැහැ වැඩි. ඉතින් ඒක තමන් කරනවා. මේ සීලානුග්‍රහිතේ සුතානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතේ සමස්ත වශයෙන් අපි සමූහයක් කරනවා, තන් තනිමුත් කරනවා. ඉතින් මේ පැය මේ දෙන්නේ සුතානුග්‍රහිතේට. නමුත් අපි පුළුවන් තරම් බලනවා ඒක කමඨහන් බණක් වෙන්න, මේක ධර්ම සාකච්ඡාවක් වෙන්න, මේක අපි රකින්න සීලය තව තවත් අගය කරලා උතුම් කරගන්න අපි වඩන සමත භාවනා විපස්සනා භාවනා උත්තානිකරණය තෝසවා තබා ගැනීම සඳහා. ඉතින් මේ සඳහා වැඩමුළුවේ ධර්මදේශනාවලිය සඳහා චන්ද්‍රරත්න ස්වාමීන් තෝරාගෙන තිබුණ මේ සීක සූත්‍රය. මේක ဒုတိ ය සීක සූත්‍රය කියලා කියන්නේ ඉස්සලත් මේ වගේ එකක් මේ පංචක නිපාතයේ සඳහන් වෙලා තියෙනවා. ඒකට සීක සූත්‍රය කියනවා. මේක ဒုတိ ය සීක සූත්‍රය. ඉතින් මේකේ තියෙන වැදගත් වචන තමයි මේ සීක කියන එක. ඒක පාලි වචනයක්. සිංහලට දාන්න පුළුවන් හික්මෙන්න කියලා. අපි හවුරරි යම් කිසි නීති රීති පද්ධතියකට අහු වෙලා සදාචාරාත්මක වගවීමකට ලක් වෙලා හික්මෙන කෙනෙක් නම් සීක කියලා කියනවා. තාක්ෂණික වශයෙන් කියන්නේ ආර්යයන් වහන්සේ නම. සෝවාන් මාර්ගයේ ඉඳලා ආර්යත් මාර්ගයේ දක්වා තියෙන ටික ඔක්කොම සීක කියලා වැටෙනවා. ආර්යත් ඵලය අසීක කියලා වැටෙනවා. හික්මීම ඉවරයි. ඒකට අහුවෙන්නේ නැති කට්ටිය පෘථග්ජන කියලා කියනවා. ඒගොල්ලෝ
ඔය එක මාත්‍රිකා අරගෙන එක සාස්ත්‍රුන් වහන්සේගේ මූණ බල ඔහි ඇවිද ඉන්නවා. තාම නිකන් මේ කානිවල් එකක ඇවිදින කෙනෙක් වගේ. සුපර් මාකට් එකට ගිහිල්ලා ඇවිදින කෙනෙක් වගේ. නිකන් මල් ගොමු ගානේ ඇවිදින බඹරෙක් වගේ ඔය ඇවිද ඉන්නවා. අපිට එහෙම තමයි හිටියේ. දැන් ඇවිල්ලා සීලයක් කරන සමාධිය මේ සුතයක් ඇතුව ඒ වගේම සාකච්ඡාවක් කරමින් සමථ විදර්ශනා භාවනා කරනවා. ඉතින් මට හිතෙනවා සියලු දෙනාටම සමසේ සීක කියන නාමයෙන් ආමන්ත්‍රණය කරන්න. මොකද අපි සෑහෙන ඉක්මීමක් තියෙන සෑහෙන කැපවීමක් වෙච්ච පිරිසක්. ඒකේ තාරාතිරන්නේ නැහැ. ඉතින් අර තාක්ෂණික වශයෙන් කියනවනම් කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. හැබැයි එහෙමම කියන්නත් අයිතිවාසිකමක් නැහැ. සෝවාන් කියන්නේ පළවෙනි මාර්ග ඥානෙට මාර්ග අවස්ථාව ඵල අවස්ථාව කියලා දෙකක් තියෙනවා. සෝවාන් මාර්ගස්ත පලස්ත කියලා. මාර්ගස්ත කෙනත් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට වැඩෙනවා. ආර්ය පුද්ගලයන් 8 දෙනාගේ 4 වර්ගයක් තියෙනවා. පළවෙනි සෝවාන් මාර්ගයේ ඵලය කියලා එක වර්ගයයි, සකදාගාමී මාර්ග ඵලය කියලා තව වර්ගයයි, අනාගාමී මාර්ග ඵලය කියලා තව වර්ගයයි, රහත් මාර්ග ඵල. ඒ 8 දිනාට අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය. ඉතින් මෙතෙන්දී කොයි කෙනාද සෝවාන් මාර්ගස්තය නැත්නම් සෝවාන් මාර්ගයට පෙළඹිච්ච බවට ලකුණු ලබා ගන්න සුදුසුකම් ලබන්න අඩුම සුදුසුකම හැම භාවනා ගුරුවෙක්ම සාකච්ඡා කරලා තියෙනවා. හැම භාවනා ගුරුවෙක්ම සාකච්ඡා කරලා තියෙන්නේ කාටද සීක කියලා කියන්න පුළුවන්. ඒ කවුරක්වත් විනිශ්චය කරලා නැහැ. ඒක පලස්ත වෙන්නේ නම් ඒ කියන්නේ සෝවාන් උනායි කියලා අපිට සහතිකයක් නිකුත් කරන්න වෙනව නැත්නම් සීල් එකක් පිටේ ගහන්න පුළුවන් නම් පච්චයක් කොටන්න පුළුවන් නම් කියන්න වෙන්නේ තියෙන්නේ බුද්ධේ අවික්කප්පසාද ධම්මේ අවික්කප්පසාද සංඝේ අවික්කප්පසාද සීලේ අවික්කප්පසාද. Taman බුදුහාමුදුර කෙරේ නොසැලෙන සද්ධාාවක් එදාට ඇති වෙනවා. ධර්මයේ කෙරේ සංඝයා කෙරේ Taman රකින්න සීලේ කෙරේ. ඉතින් සමහරු සීලයක් ඇත්තෙම නැති අය පු탁ජන කියලා කියනවා. සීලේ රැකියට සැක තියන අය ඉන්නවා. ඒ සංඝයා වගේ එහෙම නැත්නම් සංසාරේ බය දැකලා සංසාර බයෙන් කටයුතු කරනවා. ඒත් අප මං කරන වැඩේ හරිද වැරදිද ඉස්සරහටද යන්නේ සමතේද විපස්සනාද කිය තමන්ගේ සීල ගැනම සැක කරනවා. ඒ වගේම තමන් සංඝයාද නැද්ද කියන එක සැක කරනවා. දැන් මේ සුදු ඇඳගෙන ඉන්න පිරිස අයින් කරන්නකෝ. දැනට ලංකාවේ ඉන්නවනේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් වෙච්ච සංඝයා. ඒ හැම සංඝයා කෙනෙක්ම හිතේ සැකයක් තියෙනවා. මේ කරන වැඩේ හරිද? ඒ මොකද හිතුව මේ ගියෝ මේ විදිහට භාවනා කරනවා. ඒගොල්ලෝ කරන්නේම නැහැ. සැකේඳ වටිනවා. ඒ නිසා සංඝේ අවික්කප්පසාද නැහැ. ඒක ධම්මේ අවික්කප්පසාද. මේ සීක කියලා කියන්නේ කොයි පුද්ගලයාටද? කොතෙන් කෙනාද කොයි එක්කනද සීක කියන කණේට වැටෙන්නේ? කොයි එක්කනද සෝවන් මාර්ගස්ත සෝවන් පලස්ත. මේවා පිළිබඳ ඔය සාමාන්‍ය මේ කතෝලික ආගමවත් මුස්ලිම් ආගමවත් ලංකාවේවත් ඒ පැවිදිච්ච අය අතර කිසිම මේකේ තෝරාගෙන බේරාගෙන නැහැ කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා සෝවාන් වෙනකොට කහ පාට වෙයි උඩ යයි නිල් පාට වෙයි බුදු රැස් වී දෙයි ඔන්නෝම තමයි කියන්නේ. මේගොල්ලෝ ගාවත් එහෙම පිස්සු අදහස් ඇති. ප්‍රශ්නයක් නැහැ. අපි මේ නිකන් සාමාන්‍ය උත්සාහ කරන බලන පිරිසක් නේ. ඕකට කියන්න ගියාම කොඳුරු තෙල් කල 7යි 7යි දාලා ඕපෝ දැන් කාලේ නම් පිස්සු කතා කරනද සෝවාන් වෙන්න තියා භාවනා කරන්න තියා මහා මහා නායක හම්සු කියන්නේ කමටහන දෙන්නවත් කෙනෙක් නැහැ. බොරු වැඩ කරන්න එපා අපි පොඩ්ඩක් ওই මෛත්‍රී බුද්ධ ශාසනයකන් ඉමු. තා පොඩ්ඩනේ තියෙන්නේ. මේ කට්ටිය මන් දොස්සයි කරනවා. නමුත් මං ඉපදුනේ වෙන යුගයක ඒ යුගයේදී දිගටම ප්‍රශ්න කරා බුද්ධ ආගම පිළිුණු වෙලාද බුද්ධ ආගම මලකඩ කාලාද මේක නැගිටවන්න බැරිද මට හම්බුච්ච දෙයක් හම්බුනේ බුද්ධ ආගම සජීවී දැනටත් කහ කැල දෙකට කැඩුවා වගේ තියෙනවා පටන් ගනින් ඔක්කොම අතහැරපන් පටන් ගනින් ඒ අතහැරීමම ලොකු රැඩිකල් කතාවක් ඒකේ తాවකාලිකව තමයි ඔයගොල්ලෝ මේ දවස් 5න් කරන්නේ ඔයගොල්ලෝ දන්නවනේ ඒක කරන්න තියෙන අතහැරිල්ල තියෙන රඟ ඉතින් එහෙමනම් දිගටම අතාරින්න ගියාම කොහොම හිටීද? ඉතින් ඒක අපිට අම්මලා තාත්තලා සහයෝගය දෙන්නේ නැහනේ. ඔය නාකි කියන්න නම් දෙයි. අපිට නම් දෙන්නේ නැහැ. මාත් දැන් හැබැයි නාකි හැබැයි. මට ඒක මතක නැති වෙනවා නිතරම මතක නැති වෙනවා. කන්නඩියක් නැහැනේ බාත් รู මේ කන්නඩියක් තිබ්බනම් ඕක පොඩ්ඩක්
හොම්බ පේනවනේ. මගේ එක පේන්නේ නැහැ. ඒ නිසා මටත් මතක නැහැ. මම ඉතින් බොහොම ආඩම්බරෙන් ඉන්නේ මේ තාම 10ක 20ක කොල්ලෙක් වගේ තමයි කතාව. දෙන්නේ අපිට යන්න දෙන්නේ අපි පවුල් වල කට්ටියවත් කියන්නේ ওই බොරුවට කාලේ නාස්ති කරන්න එපා. ඔය ගෑණියක් අරගෙන පිටරට ගිහිල්ලා ටිකක් හිඳපන්කෝ. මනුස්ස ලීලාය. මොකද්ද මේක අහපාර සිවුරක් අඳගෙන දිරච්ච ගහක් වගේ කැලේකට වෙලා රිංගගෙන ඉන්නේ. ඕකත් වැඩද කියලා තමයි හිතන්නේ. ඒ නිසා ධර්මයේ ගැන කිසිම පැහැදීමක් නැහැ. බුදුහාමුදුරුවෝ ගැන නම් කියනවා. ඇත්තටම කියනවා අපි ඇත්තටම බුදුහාමුදුරුවෝ ගැන බොහොම පැහැදිලි. හැබැයි කරන වැඩ දැක්කොත් නම් බුදුහාමුදුරුවෝ එන්නේවත් නැහැ මෙහෙට. අද කරන වැඩ බුදුහාමුදුරුවෝගේ නාමයෙන් කරන වැඩ ටික දැක්කනම් වඩින එකක් නැහැ මෙහෙට. ඉතින් මම පැවිදෙන්න එනකොට මගදී ඒ කතාව කිව්වා මහත්තයෙක් මයිත් එක කාර්යකේ ආපු අපි තුන් දෙනෙක් ආවේ මේ මීටිකල් බලන්න. ඒතරේ මහත්තයා කියනවා මේ කුමාරතුංග දාස මහත්තයා එක දවසක් වෙසක් පොයේ දවසක 8ට විතර මේ ගියාලු බුදුගෙට පන්සලට මේ සමම්පිච්ච මල්ටිකුත් අරගෙන යනකොට බුදුගේ වහලලු. මෙයා ඇතුළට යනකොටම මේ එකපාරට බෝධි පූජා ඉවරයි. ඇතුලේ දිග්ගටම පහන් පත්තු කරලා දුම් අල්ලලා පහන් බෝධි පූජා මොකද්ද? ගිලම්පතක් තියලා මල් පුරෝලා අර මල්ලාසනේ සරක් අවුල බක්කාලා අර ගියක් ඇතුලේ වහලා පහන් පත්තු කරලා හඳුන් කුරු තිබ්බහම එනවනේ. එතකොටම කකුල පිටිපස්සට ගත්තලු. මේකේ ඇතුලේ සැරට. බුදුහාමුදුරුවෝ මොකද කුමාරදාස කියලා ඇහුවලු. කුමාරතුංග කියලා ඇහුවලු. නෑ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වැඩ ඉන්නවා මිසක් මේ දේවාලය තුල මොන යකෙකුටවත් ඉන්න පුළුවන්ද? මේ මල් පුරෝලා බෝධි පූජාව කියලා අටපිරි කරුණාද? ගිලම්පසතේ ඔකුඹි වහලා හඳුන් කුරු පත්තු කරලා පහන් පත්තු කරලා බුදුහාමට බැහැලා යන්නවත් ඉඩක් නැහැ. මුළු මල් ආසනෙම පුරෝලා. ඒතර බුදුහාමරේ ඉනාලකලු අයියෝ කුමාරදාස කුමාරතුංග මුනිදාස මේ මම දුෂ්කර ක්‍රියා කරපු ඒ බලනකොට මේකේ ඉච්චර කරදරයක් නැහැ. මම මේට වැඩි ගොඩාක් දුෂ්කර ක්‍රියා කරලා තියෙනවා. ඒ නිසා ඔයා හිත නරක කරගන්න එපා. ආපු විදිහට මල් ටිකක් පූජා කරලා යන්න. ඒතර බලනකොට ඊතර මෙහා පැත්තේ බණ මැඩුවේ ආම්තු බණ කියනවා. ඔක්කොමලා දැන් බුද්ධ පූජා තියලා ගිහිල්ලා බණ අහන වෙලාව. ඊට පස්සේ මට ඒක ගැන කිසිම ඔය මේ පහන් ටිකක් පත්තු වලට මට ඉච්චර ප්‍රශ්නයක් නැහැ. මේ හඳුන් කුරු දුම දැම්මට මට මම මොහොර දාගෙන ඉන්න ඇත්තේ බුදුහාමුදුරුවෝ කොරෝනා වලට වෙන දාගෙන ඉඳදී. මට ඒකත් ගානක් නැහැ. ඔය කරදර ගානක් නැහැ. මට අර මං කිව්වා කියලා බණශාලාවේ හාමුදුරු කියන පචාහන කොට නම් හරිම කනගාටුයි කිව්වා. ආවොත් ওই ටික තමයි බුදුහාමුදුරන්ට වෙන්නේ. අපි නෑනේ. අපි බුදුහාමුදුරුවෝ තියාගෙන වඩම්මකට ඉන්නවා මෙතන. මේ දුරත් ඇරලා තිනවා කැමති නම් වඩින්න. හසුවින් ඉන්න. අනම්මනම් මොකුත් නැහැ. ඉතින් තමයි දන්නේ මේකට කැමතිද බුදුහාමුදුරුවෝ අර වගේ රැස් සීසන මාලාවක් දාගෙන අනම්මනම් ඉන්නවට කැමති කියන්නේ දන්නේ නැහැ. ඉතින් මෛත්‍රී බුදුහාමුදුරුවෝ හම්බෙච්චලා අහලා බලමු. හැබැයි අපි හිතනවා අපි කරන දේ තමයි බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ අපි කරනවායි කිය. ඉතින් ඒ උසේක කියලා හිතනවා නම් අපි මෙතන ශාලාවේ කවුරු හරි එන්නවයි කියලා හිතමු. මාත් සෑහෙන කාලයක් භාවනා කරනවා. මමත් ඔය සෑහෙන කොච්චර කෙරුවත් ඉපදෙනකොට තරම්ම කක්ක වැඩ කරන්නේ නැහැ. දැන් ටිකක් පිරිසුදු වෙලා මනුස්ස ලීලාවෙන් ඉන්නවයි කියලා අපි හිතමු. උඟ දෙනේ කිව්වට කැමති නැහැ සීක කියලා කියන්නේ. ඒ කියන්නේ අපි තාම නරපණෝ අපි ඉන්නේ බොහොම කැත විදියට මේමයි කියලා තමයි පුළුවන් තරම් අව탁සීරු කරගන්න එක තමයි මේ පෘථග්ජනයාගේ හැටි. මනුස්සකමත් මතක නැහැ. බුද්ධෝත්පාද කාලේ මතකත් නැහැ. ක්ෂණ සම්පත්තිය මතකත් නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රය මතකත් නැහැ. සද්ධර්ම ශ්‍රවණේ මතකත් නැහැ. පැවිද්ද තිබ්බත් මතක නැහැ. අර කක්කවලම නරාවලම ජරාවම කල්පනා කරගෙන ඉන්න එකනේ සාමාන්‍ය බව මේ පෘථග්ජනය කරන්නේ. නම් සමහරු ඉන්නවා එහෙම නැහැ. විශේෂයෙන්ම තක්කුමුක වෙච්ච කට්ටිය විශේෂයෙන් පිට ආගමක ඉඳලා මෙහි ආපු කට්ටිය එතන තාම පුංචි ළමයකට සතිය කියලා දුන්නා ඒ ළමයට තේරෙනවා හමුතු දෙයක්. අයි කවුරුත් ඇවිල්ලා පවන් සලන්නවත් මල් මාල දාන්නවක්වත් ඔටුනු බලන් දාන්න ඕනේ අපි ඉන්නේ අලුත් වෙනසක් කියලා තේරෙන අය ඉන්නවා. ඒක ඇත්තටම පසුගිය අවුරුදු 40 මම නිතරම ඇස් දෙක අරගෙන හිටියේ ඉන්නවා. අන්න එහෙම කෙනෙක් මම වෙන්නට වැඩිය කල්යාණ මිත්‍රව ඇසුරු කරනවා බණ අහනවා මට වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න පුළුවන් පුළු වෙලා සක්මනුත් කරනවා. දත් මදිනවා බත් කන වෙලාවෙත් මම සතිමත් වෙනවා. මගේ වැඩක් බලාගෙන මම ඉන්නවා කියාගෙන ඉන්න අර යම් මට්ටමකට ඒ සීලය සමාධි ප්‍රඥාවේ ප්‍රගමනයක් දියුණුවක්
ඇති වෙච්ච කෙනෙක් ඉන්නවනම් අපි කියමු මේ ධර්ම දේශනා මාලාවට යසේක කියලා. බුදුජානක කියනවා අන්න එතෙන්ටපත් වෙච්ච කෙනෙක් පිරිහෙන ධර්ම පහක් තියෙනවා. මේ තාම අමාරුවෙන් අපි මේ වේදිකාවට ගොඩ වුණාට ඒකේ ඉඳද්දි මෙන්න මෙතෙන්ද ගියොත් එයා අපව වැටෙනවා. කබලෙන් ලිපට වැටෙනවා. ඉතින් එක තැනක සරුවච්චන් වහන්සේ බෝසතාන් වහන්සේ නමක් විදිහට ඉන්නකොට ඊටාම දැඩිශේ අදිෂ්ඨාන කරගෙන කැලේ ගිහිල්ලා තරුණ වයසේදී ලස්සන කුටියක් හදාන ගඟක් අයිනේ ජීවත් වුණාලු කිසි කෙනෙක්ගේ බාධාවක් නැතුව. ඉතින් බොහොම ජයයට වැඩේ කරගෙන ගිහලා තිනවා. කියන්නේ සෑහෙන සතුටෙන් ජීවත් වෙන්න එක දවසක ගඟේ කෑ ගහන සද්දයක් ඇවිල්ලා බලනකොට තරුණ කාන්තාවක් ගහගෙන යනවලු. ඒ වටපිට බලන්නේ නැතුව ගිහිල්ලා ගොඩ දාලා ඊට පස්සේ කළු මම Brahmacharya රකින්න. ඔබ මේ පලාතේ ඉන්න එපා. කරුණාකර මට පේන්නේ නැතිවට ඵලයන් මම දන්නවා උඹෙන් මට අනතුරක් වෙනවා කියලා. ඊට පස්සේ කළු බුදු වෙයි මට මේ ගමක නම් ඉන්න බෑ. ඉන්න හරියක් පෙරහිටියෝ ඉන්නේ. මටත් මේ බලාත්කාරකම් කරලා මාව මරන්න හදනකොට තමයි ගඟට තල්ලු කෙරුවේ. මට කැලියට වෙලා ඉන්න දෙන්නේ. ඊට පස්සේ කළු පේන්නේ නැති මානෙකට ගිහිල්ලා හිටපන්. මට අනතුරයි. කැලියක අපි ඉන්නේ කී. ඊට පස්සේ ඉතින් මං ගඟේ ගොඩ පැත්තේ නැත්තම් අල්ලපු කන්දේ ඉන්නම් මට අවසර දෙන්නයි කියලා. ඉතින් හැබැයි මට කතා කරන්න එපා. හොයාගෙන කාලා හිටපන් කියලා. ඉතින් කාලයක් ගියාලු. කිසිම මේ අර වචනේ හිටලා. දැන් ගල්ලේනේ ඉන්නකොට ඊටස පුදුමාකාර රාගයක් ආවලු. කොහොම හරි මේ කාන්තාව ළඟට යන්න ඕනේ කියලා. ඉතින් දන්නවා මේ මමමයි කිව්වේ මමමයි මේ අම්මන්ඩි ගොඩ දැම්මේ මම ඉල්ලුවොත් ඕන දෙයක් දෙනවා. ඉතින් දැන් ගල්ලේනේ ඉන්න ගමන් හිතුවල එළියට ගියොත් Brahmacharya ඉවරයි. ආයේ කතා කරන්න දෙයක් නෑ. ඒකට මම අර කරගෙන ආපු ගුණ චරිත ඉවරයි. ඒකට මේ රාගේ දෙන්න ඇතුළු මොනම තාලෙන්වත් ඉන්නේ. පස්සේ දැන් මේ කල්පනා කර කර දොර ගල්ලේනේ ලෙන්දොර අටවන ගල ඉස්සවලු. උසල අඩයක් තිබ්බලු. තියලා දැන් යටින් රිංගල යනවා අර කාන්තාවගෙන් කාමසේවනේ ඉල්ලන්න. ඔළුවත් එළියට දැම්මලු. ගල උස්සලා අඩයක් තියලා ඔළුවත් එළියට දාලා කල්පනා කරාලු දැන් මම මේ ගියාට පස්සේ අර කරගෙන ගිය සේරම ඉවරයි. ඒක නිසා එළියට යනවට වැඩිය හොඳයි මැරණේ කියලා අර අඩේට තිබුණට ගලට ගහපුවාම ඒ ගලටම නැටවිලා මැරලා ගියාලු. අර තරම් ගුණවන්ත තාපස ජීවිතයක් ගත කරාත් ඒක පිරිහෙන්න පුළුවන්. අපිට හිතෙනවනේ නෑ එතකොට අපි සම්පූර්ණ ආරස්සාව තියෙන කිය. ඔය මෝර දාගෙන හිටියත් කොරෝනා හැදෙන්න පුළුවන්. කාටවත් කියන්න බෑනේ. ඔගේ ඒක ආරක්ෂක ක්‍රමයක් විතර ඕන තරම් හැදෙන්න පුළුවන්. ඒ නොදායින්ද කියලා නෙවෙයි මම මේ කියන්නේ. දාන්න තමත් හැදෙන්න පුළුවන්. නොදායින්ද එපා. දාන්න බෑ මම දාලා නැහැ. ඒකට සමා වෙන්න මම මේ පොඩක් දුරින් ඉන්නේ ඒකයි ඔයගොල්ලන්. ඒ වගේ මෙච්චර උතුම් පිරිසුදු තත්වයකට ගියාට ඊගාව චිත්තක්ෂණේ 100%ක්ම පිරින තත්ත්වයට යන්න පුළුවන්. ඉතින් අපිට හිතෙන්නේ ඉතින් මම මොනව කරන්නද මං අසරණයි මම කොහොම හරි කරලා කොට ගහගත්ත ඕම් බලන්න ඒතිෙදි කක්ක බලට වැටුණයි කියන. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහදිසියේ කක්ක බලට වැටෙන්නේ වැටෙන්නේ ක්‍රමානුකූලව. අපිට හිතෙන්නේ එකපාරට අමාරු වැටෙනවා කියලා. එහෙම වැටිල්ලක් නැහැ. මේ විපස්සනා ලෝකේ හදිසි අනතුරු කියලා જાතියක් නැහැ. ඔක්කොම සිද්ධ වෙන්නේ ලකුණු පෙන්න. ඒසාව ඕනෙම තැනක අපිට ක්ලච් කරලා බ්‍රේක් කරලා ඔක නතර කරන්න පුළුවන්. මෝඩ තකතිරු 70 කියනවා බලන්නකො මං හරි අසරණයි මට මේ මුණානේ. මම බොහොම හොඳයි. මම අමාරු දෙමළ. එහෙම දෙයක් සාසනේ නැහැ. එහෙම දෙයක් තියෙනවා නම් කියලා වැඩකුත් නැහැ. ඉතින් අන්න එහෙම පිරිහෙන ලකුණු පහක්. ඉතින් මේ සූත්‍රයේ මට කියවන්න හම්බෙනකොට මට හිතුණා චන්ද්‍රරතන ආමඳුරෝ ඒකේ පළවෙනි කාරණා දෙක සාකච්ඡා කරන්න ඇති. මොකද දෙන්නෙක් අද කමඨාන් වාතාවරණ ලියලා තියුණා පුංචි කාරණා වලට හිත නරක කරගන්න එපයි කියලා චන්ද්‍රරතන ආමඳුරෝ බණක් කිව්වයි කියලා. ඉතින් ඒක සඳහන් වෙන්නේ මේකේ දෙවෙනි කාරණා විදියට. යම් කිසි කෙනෙක් අපමත්තෝ කම්මේන නිටතරම වැඩ කර දවස ගත කරනවා නම් ඒකට කියන්නේ වොක්හොලික් කියලා. ඒ මනුස්සයා පිරිනව. ඉස්පාසුවක් නැතුව අර වැඩයි මේ වැඩ ඔළුවේ දාගෙන පමා නැතුව වැඩම කර ඉන්න කෙනාකට කම්මා රාමතා කියලා තමයි කියන්නේ. කම්මා රාමෝ හෝති කම්මා රාමතා අනුයුක්තෝ. ඒ කෙනාට මරණ වෙලාවෙදිවත් මැරෙන්න වෙලාවක් නැහැ. වැඩනේ. ඒ නිසා මොන තත්වයක හිටියත් එයා පිරෙනවා. අනවශ්‍ය ඔළුවේ දාගන්න වැඩ. ඒකට
මිච්ඡා කම්මන්ත කියලාත් කියනවා. ඒක දැනගෙන බඩ විතර රැක ගන්න ඕනේ රස්සාවක් කරන්න. ඉතින් අපිට කවුරුත් නිකන් ගන්න දෙන්නේ නැහැ ඒක කරන්න. දරුවන් අන්දා කරන්නේ මේ බන්දා කියන වගේ බඩ රස්සාව කරගෙන යනවා. නමුත් මේ අතිශෝක්තියට මේ අරලපු ගෙදෙට පේන්න එහෙම නැත්නම් මේ පාරිභෝගිකත්වයේ සඳහා වැඩ කරන පෙරේත ජනතාව දකින්න මං වගේ කෙනෙක් මුළු ලෝකෙම නැහැ. අයි ජීවිතේ භාගයට තුන්කා නෙවෙයි අවුරුදු 40ක් වගේ කවුරු හරි තම්බලා දෙන බතකින්ම තමයි යැපිලා තියෙන්නේ. මම හම්බ කරලා කාලා නැහැ. බුද්ධුම ජොලි. මේ හම්බ කරන කණේක ලොකු නම්බුකාර දෙයක් කියලා ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා. නෑ බුදුරජාණන්ගේ හිඟා කනවා විතර ජොබ් එකක් නෑ. හම්බ කරන හැම ජොබ් එකක්ම වසලයි. කිසිම ජොබ් එකක් කරන කෙනෙක් අත උසලා මට කියන්නේ මම ඉතින් පව් සිද්ධ වෙන්නේ නැහැ මම කරන්නේ හවල් ජොබ් එක කියලා මම දෙන්න ලයිස්තුම ඕගොල්ලන්. හැම රස්සාවකින්ම කරන්නේ අපි අපායට තල්ලු කරගෙන යනවා. ප්‍රොමෝෂන් ලැබෙන්න කෙලින්ම අපායෙම තමයි. කොයි රස්සාවක් එකයි. ඒක නිසා හිඟා කණේක ඔක්කොම කරන්න බෑ. ඒක කවුද බෙදන්නේ නේ? අපිට තැටියරන් ගිහිල්ලා බට්ටියක් ගන්න කවුරුද බෙදලා තියන්නේ බෑ මේ තේ කවුද බෙදන්නේ? ඉතින් කට්ටිය හරි කැමති බෙදන්නේ. දානේ කණ්ඩ කැමති දානේ කාලා භාවනා කරන්න කැමති නැහැ. දානේ දෙන්න කැමති කණ්ඩ කැමති නැහැ. ඉතින් ඒ වගේ කර්මාන්ත ගැනම හිතාගෙන ඉන්න මගේ ජීවිතේ තිබුණේ එහෙම තමයි පැවිදි වෙන්න ඉස්සෙල්ලා මම වැඩර් කියලා තමයි මාත් හිතාන්නේ. බොරු කාරයට වැඩ බෑ වැඩ කාරයට බොරු බෑ. ওই වැඩේ මට කවුරුත් නිකන් ඉනව පේන්නත් බෑ. මොකක් කරේකට ඇදලා දාන්න. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ කියනවා ඒක තමයි චන්ද්‍රරත්න හඳුරු කියන්නේ නැත්තේ අපමත් තියෙන කම්මේ නිතරම කර්මාන්තයක ඉඳලා ගත කරනවා. දැන් ඊට පස්සේ අද මම ගන්න හදන මාතෘකාව තමයි මේකේනා හැම කෙලායෙම සංසට්ටෝ විහෙරති. මිනිසුත් එක්ක ඉන්නේ. ඇලි ගලි වාසි. එහෙම නැත්තම් කියනවා ගණයා කෙලේ කුරයා කෙරේ බැඳිලා. ඔය ඔක්කොමලා එකයි. මුලින්ම වැඩමුළු ඉවර වෙනකන් ඉන්නේ ගෙදර යන. අර කක්කාවට. මේ කඹලෙන් ලිපට වැටෙන්න. ගෙදර කට්ටිය ඉන්නේ මල හොන්තු යන්තම් ගිහලා භාවනා කරගෙන ඉන්නවා. ගෙදර නිවියකින් හිටියා දැන් හෙට අන්න ආවට පස්සේ ඔක්කොටම බුද්ධහම උගන්වන්නේ ඇයි, සක්මන උගන්වන්නේ ඇයි, ගෙදර මිනිසුන්ට ඉන්න හම්බෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ මිනිස්සු කියනවා දවස් 5ක් වෙනකොට 10 භාවනා තිබ්බනම් කොච්චර හොඳද මේ හොල්මන් ගෙදර ඉන්නකොට වැඩිම ඇඟිලි ගහන එකනේ කරන්නේ කාට හරි. නාකිය මැරෙන්නෙත් නැහැ, දහක වෙන්නෙත් නැහැ කියලා නාකිච්චොත් ඒව තමයි. වැඩිම ඇඟිලි ගන්න නිසා ඔයගොල්ලෝ භාවනා කරනකොට පින් සිද්ධ වෙනවට වැඩිය මගේ account එකට එන්නට සල්ලි හම්බ වෙනවා නේ. අපේ තාත්තත් ගිහලා භාවනා කරන, අපේ අම්මත් භාවනා කරන, අපේ නංගිත් භාවනා කරන, අපේ මොකද මල හොන්තු වගේ ගෙදර හිටපුවාම මේගොල්ලෝ හිතන්නේ තියෙන අපි නැත්නම් උදේට ඉර පායන එකක් නැහැ, කුකුළු වණ්ඩලන එකක් නැහැ, අපේ ලිපේ ගින්දර රත් වෙන එකක් නැහැ. මම තමයි ගම කරවන රාලහාමි බබාහාමි කියලාගෙන ගෙදර ඉන්නවා. අයියෝ. සෝරි තමයි. එයිසා මේ සංසර්ග විහෙරණයේ ඇලි ගලි වාසය. ගෘහකම කියන්නේ එච්චරයි. ගේ කියන්නේ ඔච්චරයි. ගිහි ගෙදර කියලා කියන්නේ එච්චරයි. මනසට කවුරු හරි ඉන්න එපායි. දැන් මිනිහා ගෑණිට කියන්නේ better half කියලා. මගේ හොඳ පළුව ඒ. මං ඉපදුනා තනියම ඒක මදි. better half එක තියෙන්න ඕනේ. අනේ හම්බ වෙච්ච දවසේම ඔන්න පහු වෙන දික්කදා දෙනකොට 3/4 වෙලා යනවා වැඩි. half එක කෝක වෙතත්. දැන් බුදුරජාණන් සඳහන් කරනවා භාවනාව කොතෙන්ද උහෙලසලා තිබ්බත් ජනී ජනයත් එක්ක ගැටෙන්න ගියොත් කක්කමයි. නමුත් බුද්ධ රහතන්ගේ ශාසනෙත් අපේ ගෞතම සාරවත්යන් ශාසනෙත් මහා සමය කියලා අවස්ථා රාශියක් දේශනා කළ තිනවා. බුදුරජාණන් වහන්සේ දකින්න ඒ මිනිස්සු මෙච්චරක් එකතු වුණා දෙවියෝ බ්‍රහ්මයෝ ඉදිකටු තුඩක කෙල කෝටි ගණක් වාඩි වෙලා ඉඳලා තිනවා. කවදාකවත් සක්කල එක තිච්ච නැත්නම් මිනිස්සු එකතු වුණා. අద్భుත ඥානසිව එකක්වත් පරාමර්ශණය කරේ නැහැ. පුළුවන් තරම් උදේට පින්ඩ පාතේ යන ගමට වඩිනවා කරුණාය අපගමන. පාත්‍රේ පිරිච්ච ගමන් ප්‍රඥාය උපගමන. ආය පින්ඩ පාතේ වෙලාකට පස්සේ කැලේට යනවා. ඉන්න කැලේත් යක්ෂයෝ ප්‍රේතයෝ ව්‍යාග්‍ර ගෝලයෝ ව්‍යාලයෝ සත්තු ඉන්න දැනක මොකෙක්වත් ඉන්නේ නැහැ. මේ ඊතන තමයි ප්‍රඥාව වැඩෙන්නේ. බඩගිනි වෙනකොට ගමට යනවා. ගිහිල්ලා පාත්‍රය පුරව ගන්නවා සුවපත් වේවා කියලා කරුණාය උපගමන. බඩ පාත්‍රය පිරිච්ච ගමන් කැලේට ගියා. හෙට උදේ වෙනකන් ආයේ නැහැ.
ඉතින් මේ දෙක සම්බර කරන්න බෑ එසේ මෙසේ කෙනෙකුට. අපි වැඩි උදේ ඉඳලා හැන්ද වෙනකන් රැට කන්නේ මොනවද, දවල්ට කන්නේ මොනවද, උදේට කන්නේ මොනවද, ගෙදර උන් කන්නේ මොනවද? ඔච්චරම තමයි කෑම දාසලා. බොක්ක විතරමයි තේරෙන්නේ. ආය ඔලුවක් තියෙනවා, වෙන උපකරණ තියෙනවා මතක නැහැ. ඕකම උයා කකා ඉන කන්න ගියාමත් කන්නේ ආයේ මැරෙනකන් ආයේ කන්න නැතුව වගේ. ඔක්කොම දාති දාලා සුන්ද ගන්ධ රස පහස දාලා කනවා. අනේ පැය 6 යනකොට අර ටික සේරම කක්ක වෙනවා. ආයෙ ඉඳ ගන්නවා පෙරේත කමට. මේ දේ කරනකොට එහෙම වට වෙන පෙරේත ගොල්ලක්ම වට වෙනවා. ඉතින් මේ සංසර්ගය ඔය සංසර්ගය සංසට්ට සංගනිකා රාමතා කියන්නේ මෛතුන සේවනයේ සත්ත්‍ය මෛතුන ධර්ම වල 6 වෙනි එක. ඔයින් එහාට තියෙන සංසර්ගය විතරයි. ඔය සංසට්ට උනාට පස්සේ සංසර්ගය. ඉස්සෙල්ලා තියෙනවා දස්සන සවන සමුල්ලේපන කියලා තුනක්. ඒ එක එක දේවල් දකින්න තියෙන ආසාව. මේ රූප බලන්න ආසයි. මේ තියෙන ඒවා කැලේ බලන්න දෙයක් නැහැ. ටීවී එකක් නැහැ, කලර්ඩ් නැහැ, 3D නැහැ. ඊට පස්සේ සද්දත් ඇත්තාම කුරුළු කෑ ගහනවා, අනම්මන සද්ද එන ගහනවා, වහිනව සද්ද මිසක් ගෙදර වගේ වෙස්ටර්න් මියුසික්, ජෑස් මියුසික්, රොක් මියුසික් නැහෙනේ. උත්තර ಭಾರತೀಯ සංගීතය, දක්ෂිණ ಭಾರತೀය සංගීතය නැහෙනේ. එසේ ගන්ධ රස ගත්තාම ගෙදර ඉන්න ගියාම මොන්න තරම් ලතු උලාගෙන සුවඳ කරගෙන අතන එකයි මෙතන එකයි ගාගෙන ගන්ධට. ඒක නම් ඇත්තට හොඳයි. ඔය හඩු ගන්ධට වැඩිය කොයි එකත් හොඳයි. නැතු ඔක්කොම නාන්නෙත් නැතුව කන්නෙත් නැතුව හිටියොත් එහෙම තේ වතු වල ඉන්න මිනිස්සු වගේ හරිම ගඳයි. ඔය පැල්මඩුල්ලෙත් ගියාට පස්සේ මං කිව්වා ඒ ස්වාමීන් වහන්සේ දැකලා ඉතින් පෙත්ත කපලා කොල්ලෝ ටිකක් වාඩි වෙලා ඔක්කොම කුඩු කාර්යෝ උන්ටටම කුඩු ලස්සනට වාඩි වෙලා මම දැක්කමයි එහෙම ඒ වගේ පුහුණු කඳවුරක මේ කොල්ලෝ ටිකක් ඉන්නවා පිරිසිදුවට අනිත් තැන් වල ඉන්නේ නිකන් හිර කාර්යෝ වාගේ වාට්ටු වල ඉන්න අය වගේ තමයි කුඩු ගහන කට්ටිය ඉන්නේ. එතකොට මම ඒ හැමෝටම කිව්වා ආඩ්‍යයි ස්වාමීන් වහන්සේ ඔබහන්තිගේ වැඩ මොකක්වත් එපා. මේ ඉඳගෙන ඉන්න ස්වභාවයේ ආඩ්‍යයි මේ කොල්ල ස්වාමීන් වහන්සේ දන්නවනේ පිරිමි ගඳ කියලා එකක් තියෙනවානේ මම ඒකේ එන්න දෙන්නේ නැහැ කිව්වා. ඒගොල්ලෝ හැම වෙලාවෙම දුරස්ත කරලා පිරිසුදුව ඉන්න ඕන. සෙනගත් එක්ක ඉඳ ගියාම බල්ලොත් එක්ක බුදියා ගත්තොත් මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ. ඒකේ ආයේ බල්ලොත් එක්ක බුදියා ගත්ත එක දැනගන්න ඕනේ. ඉතින් මේකේ කියනවා සීක මට්ටමට යම් කෙනෙක් සීලානුග්ගහිතේ සුතානුග්ගහිතේ සාකච්ඡානුග්ගහිතේ සමතානුග්ගහිතේ විපස්සනානුග්ගහිතේ ලැබලා ඒක ලස්සනට රැකගෙන හිටියත් ආයෙ ගිහිල්ලා නරාවලේ වැටිච්ච දවසේ ගහට්ට පබ්බජිතේන පැවිදි උපැවිදි දෙගොල්ලම අපේ තියෙනවා මජ්ක්‍ධිම නිකාය කියලා බණ පොතක් බුදුජානක දේශනා කරපු සූත්‍රයේ තියෙනවා ශුන්්‍යත සූත්‍ර කියලා දෙකක් චූල ශුන්්‍යත මහා ශුන්්‍යත කියලා. ඒකේ මහා ශුන්්‍යත සූත්‍රයේ සරුවචනාන්තේ තමන්ගේ ගම කිඹුල්ලත්පුරේ නිග්‍රෝධාරාමයට ගියාම හැම කුටියෙම සංඝයා පිරිලා. ආනන්ද හැමෝගෙන් අහන ඊට පස්සේ කියනවා මේකෙත් තියෙනවා කරනවා කියනවා මෙච්චර සෙනග පිටලා තියෙනවා මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා කියලා. ඔක්කොම මේ විදිහට සෙනග පිටලා ඉන්නවනම් ඒකේ භාවනා කරන්න බෑ. ඔය වැඩි ජනප්‍රිය වෙලා වැඩි සෙනගක් එකතුලා ඉන්නවලෝ කරන්න බෑ. මට තේරෙනවා මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ වැඩි ඡන්දෙන් කවුරු හරි පත් වුණා නම් කක්ක තමයි. මොනම කෙනෙකුට හරි ජනප්‍රියතාවය ලැබුණා නම් විනාශෙ මුල. සල්ලි ලැබුණානේ විනාශෙ මුල. ආර්ථිකය හෝ දේශපාලන වශයෙන් හෝ සමාජ මට්ටමේ ඉවරයි. ඒකෙන් කෙනෙක් පිරියෙන ලකුණු 4ක් බුදුසසුනේ සඳහන් කරනවා. එතන කෙනෙක් වටතර භික්ෂුවක්. ඒ භික්ෂුව උගත්කම වැඩි වෙන්න පිරියෙනවා. බෞසුත භාවය වැඩි වෙනකොට පිරියෙනවා. ඒක උඩ තමයි ඉන්නවා කියලා. භාවනා කරන්න වෙලාවක් නැහැ. දෙක ගෝල බාලය වැඩි වෙනකොට පිළියෙනවා. අයි සංගණිකාවනේ. ඒගොල්ලන්ට උපදෙස් දෙන්න ඕනේ බඩ එකක්මයි කියනකොට කොරෝනා කියනකොට ඉස්සට ඵලයන් පස්සට ඵලයන් වැඩ කරගෙන ඉන්න එපා. ඒ වගේම වස් ගන්න වැඩි වෙනකොට ඒ කියන්නේ තල තුනා වෙනකොට ඒත් පිළියෙනවා. ලාභ සත්කාර වැඩි වෙනකොට ඉවරයි. මේ හතරම මායя දාලා තියෙන එම හතරක්. ඉතින් ඕනම කෙනෙක් કોઈ බහනකම් කරන්නේ ඕකටනේ. හොඳ බෞසුත වෙන්න, ශිෂ්‍යෝ වැඩි කරගන්න, වයසක කියන්නේ
තලතුණා භාවයටපත් වෙන්න ලාභ සත්කාර ලබන්න. ඒවා ආසවට්ටානීය ධර්ම කියලා බුද්ධ ජන සඳහන් කරනවා. මෙට්ටහි වෙන ධර්ම පොල්ලිලිවල් වල් වගේ වතුර ගලන්නේ කුණු වෙනවා. ඉතින් මේ සීක ධර්මයට ගිය කෙනා දැනගන්න ඕනේ මීට කලින් කියපු ධර්ම දෙක වගේම මේ තුන්වෙනි එක වැඩි මේ සෙනගත් එක්ක ඇලි ගලි වාසයට කියන්නේ සංසග්ගාරාමෝ හෝති සංසග්ගරතෝ. ඇලි ගලි වාසේ. ඒක එන්නේ දස්සන සවන සමුල්ලේපන ආදී වශයෙන් දැකීමේ ආසාව රූප විවිධ රූප දකින්න තියෙන ආසාව යන එක න උතෙන් තමයි කෙලවර වෙන්නේ. විවිධාකාර ශබ්ද කර්ණ රසයන් සංගීතය අහන්න ගියන උතෙන් තමයි කෙලවර වෙන්නේ. සමුල්ලේපනේ කියලා කියන්නේ දැක බස් දෙදීමට තියෙන ආසාව. ඊට පස්සේ සංගණිකාව තියන්නේ ආලිංගන නැටුම්. අතින් පොඩ්ඩක් අල්ලගෙන ලයිට් අඩු කරලා ඕකේ මියුසික් දාගෙන නටලා බියර් එකක් බීලා ඊට පස්සේ සංසර්ගය තමයි. ඉතින් ඒක තමයි අපිට මේ කොළඹට කැසිනෝ ගෙනල්ලා දැන්ඩත් ඔය නොකියුවට නන් නොකියුවට වැඩ ටික ඔක්කොම තියෙනවා. ඒක තමයි අපිට මේ දෙන්න හදන්නේ. ඒ මොකද බහු ජනතාවට ඕන කරලා තියෙන ඒකනේ සීක වෙන්න නෙවෙයි ඕන කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ මේ සාමාන්‍ය ඇහැ පිනවන කන පිනවන නාසය පිරවන. ඒකට ඕගොල්ලෝ ඡන්දේ දුන්නේ. ඒ කාමච්ඡන්දේද කුසල ඡන්දේද කියලා ඕගොල්ලෝ දන්නවනේ. ඒක දීලා ආයෙ බනින්න එපා රාජ්‍ය තන්ත්‍රයට. ඡන්දේ නොදී ඉන්නත් එපා. ඡන්දේ පාවිච්චි කරන්න කුසල ඡන්දේ කියන්නේ කාමච්ඡන්දේ නෙවෙයි. ඉතින් ඒ සංගණිකාව ඇතුව අපි මෙහෙදි කොච්චර සුද්ධ කරලා දුන්නත් ආයෙ වැටෙන්නේ නරාවලිය තමයි. ඉතින් ඒකට ලෝකෙට බැනලා එහෙම නැත්නම් මේ මම නැතුව ඒගොල්ලන්ට බෑනේ ඒගොල්ලෝ නැතුව මට බෑනේ කියාගෙන කියන්න ගියාම යම රජුරෝ කිසිම තෙතක් කනුකම්පාවක් දක්වන්නේ ආයි ගිහිල්ලා තොපිට මෙච්චරක් දීලා ඇයි මෙහෙ ආවේ කියලා. වැටෙන්නේ ඔළුව වල්ලෙහාට තියලා කඳ උඩ තියලානේ වැටෙන්නේ යම රජුරෝ ගාවට. පෙන්නන පස්සේ මොකද කියලා ගියේ නැද්ද නිස්සරණමනේ කියලා. ගියයි කිව්වොත් ගහයි අසල පොල් පුවක් ගහක. කිව්වේ නැද්ද මේ ටික කියලා. මේ ඔක්කොමත් හම්බ වෙලා ආයෙ සංසර්ගයට වැටිලා. සංගණිකාවට. හරිම භයානකයි. හරිම භයානකයි. ඉතින් සරුවචන් වහන්සේ මේ රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා අතහැරලා රාජකන්‍යාව අතහැරලා රාජභෝජන අතහැරලා රත්තරම් භාජන අතහැරලා ගිහිලා ඇටේරියා කැලේක සිවුර එලාගෙන මුළු රෑම නිදා ගන්නකොට මේ රජපැටියෙක් හිඟන්නේගේ වෙෂයෙන් මේක කිව්ව විතර නෙවෙයි කරලා පෙන්නුවානේ. උඩින් ඇවිල්ලා බුදු වෙලා මම බලපන් ඕම් බුදු වුණා කිව්වේ නෑනේ. දුෂ්කර ක්‍රියා කරා අවුරුදු 45ක් මනුස්ස ලීලාවෙන් ගත කරා පෙන්වුවානේ චාම් ජීවිතේ. ඉතින් දැන් කට්ටිය ආන හොඳ ආමරු රතනවසම කොළඹට ගෙනලා යකන්ඩිෂන් රූම් එකක් හදලා ඕක ඇතුලේ භාවනා කරලා රහත් වෙන්න බැරිද කියලා මේ තම්බි කන්ද ගාවට යන්නේ කන්ද ගෙන්න හදනවා තම්බි ගාවට. අද හදන හැම සැලසුම් කාර්යයක්ම මේ සංගණිකාවෙන් අයින් වෙන්නේ නැතුව නිවන ගේන්න හදනවා සංගණිකාව ඇතුළට. දෙක. සරුවචන්සි සඳහන් කරනවා අඤ්ඤෝයි ලාභ සත්කාර සම්මානෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා. ඒ ලාභ සත්කාර හම්බෙන පාරේ එක පැත්තක් නිවන් මාර්ගයේ අනිත් පැත්ත. ওই දෙකේ එකට යන්නෙම නෑ මොකද සම්පූර්ණ රත්තරණුයි අසුචි වාගේ ගා ගන්න බෑ. ඒක නිසා මේක හටම් කරන්න යන්න එපා. Taman දැනගන්න තමන්ගේ විවිකේ හදාගන්න. ඒකට තමයි මේ සීක වෙනකොට අපි දැනගන්න ඕනේ. ඔක මේ මෙතන ගිහිල්ලා භාවනා කරලා හරියන්නේ නෑ. හරිය නැත්තොත් ඇති. ඊට පස්සේ ගෙදර ගිහලාම සම්මා වාචා හදාගන්නේ කොහොමද? සම්මා කම්මන්ත හදාගන්නේ කොහොමද? සම්මා ආජීවී. අහලපාලේ ඉන්න අය මේ මට කරනවා කිව්වට ඒගොල්ලොත් එක්ක යන ගමනකට නෙමෙයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. අපි ඇවිල්ලා තියෙන්නේ සුවිශේෂී ගමන. අපි ඒකෙන් දැනගන්න ඕනේ වමට සිග්නල් දැම්ම දකුණට කැපුවා ගියා. ඉතින් කට්ටිය බයිනවා කියන දේ කරන්නේ නැහැ. කරන දේ කිව්වොත්, කරන දේ කිව්වොත්, කියන දේ කෙරුවොත් අනික රපයි. එහෙම කරන්න බැඳිලා නැහැ. අපි මේ කවුරුත් එක්ක ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් ගහගෙන මෙහි ආවේ නැහැ නේ. මෙහි ආවට පස්සේ මේ අම්බලමේදී අම්බෙච්ච හිඟන්න ටිකක් වගේ. දැන් මෙතන බලන්නකො ඕගොල්ලොත් එක්ක අපි ගත කරනවා. අපි වැඩි කෙරුවා. ඊට පස්සේ ඊට අන්ද වෙනකොට ඕගොල්ලෝ ගියා නැත්නම් ඊට කලින් මැරිලා ගියා. ඉවරයි.
ආය අපිට තියෙනවා ඊට පස්සේ අර සීට් එක ඉඳගත් එක්කනාත් එක්ක මෙහෙමයි මේ සීට් එක ඉඳගත් එක්කනා මේ මොකක්වත්ම නැහැ. බලන්න කොච්චර නිකන් කොච්චර ජොලි වැඩක්ද යන්නේ කියලා. ඕගොල්ලෝ එන්න කැමති නේතියෙදිත් අපි මෙහෙම නිකන් ඇඳි මිටෙන් බෙදද්දිත් වැල මිටෙන් බෙදද්දිත් ඕගොල්ලෝ එන්න කැමති. එහෙම නැහැයි කියලා ඇලි ගලි වාසියක් නැහැ කියලා අපේ ගණතුන වෙන්නේ නැත්තේ නෑ. ඒ නිසා බුදුරජාණන්සේ අවශ්‍ය නැහැ. උන්වහන්සේ කරන්න ඕන ටික කරලා තියෙනවා. ඒ නිසා අපි කොච්චරක් මේ බන්ධන භව බන්ධන තියාගෙන අරකන නැතුව මේක නැතුව කියලා දන්නවනම් ඒ ලොකු වටිනකම. අපිට තව කල යුත්තක් තියෙනවා. අපි මේ ආජීවය හදා ගන්න ඕනේ. නෑ මම නෑයි කියලා ප්‍රශ්නයක් නෑ. ඒක යන්න ඕනේ. මම හිටියයි කියලා ප්‍රශ්නයක් වෙන්න ඕනේ නෑ. ඉතින් ඒක කෙතෙක් දුරට මේ පරියන්කයට බලපානද කෙතෙක් දුරට සක්මණට බලපානද කෙතෙක් දුරට අපේ මේ දැනට ලබාගත් ಗುಣකඳ වාෂ්පීකරණය වෙන්න දෙන්නේ නැතුව ඉදිරියට ගෙනියන්න බලපානවද කියන එකේදී බහුවචනෙන් කතා කරන්න එපා. මම දැන් මෙතන මිසක්කා අපි කතාවක් නැහැ. හම්බෙන හැම චිත්තක්ෂණයකදීම මම දැන් මෙතන හරියට පරියන්කයට ගියා වගේ. slowly mindfully silent කරන දේ බොහොම නැවතිල්ලේ කරන්න සතියෙන් කරන්න නිස්සද්දව කරන්න. මේ දුවගෙන ගිහිල්ලා කොහෙ යන්නේ? දුවන්න පුළුවන්කම තියෙන එක වෙනම කතාවක්. හැබැයි නවතින්න පුළුවන්කම තියෙනවා. මහා කරුණාව තියෙන්න ඕනේ. හැබැයි මහා කරුණාව පැත්තක තියලා මහා ප්‍රඥාවටත් ඉර තියන්න ඕනේ. දැන් පුදුමාකාර විදිහට කරුණාවට බොක්ක මුණු වෙලා කට්ටියගේ මහා කරුණාව ගැන කතාව. ඒ කියන්නේ මොලේ උකුණු පුකක් තරම්වත් මොලේ නැහැ. හැරෙනකොට කියන්න පුළුවන් මේගොල්ලෝ මේ ඉන්න හදන්නේ මොකා කණ්ඩද කියලා. ඒක දකින්න එච්චරම අමාරු නෑ. හැබැයි තියුවට අපි චෝදනා කර කර ඉන්න නෙවෙයිනේ අපි මෙතෙන් ආවේ. දැනගන්න ඕනේ අපි නෙවෙයි මම දැනගන්න ඕනේ. මේ මෙච්චර හම්බ වෙච්ච මේ බුද්ධෝත්පාද කාලයේ මෙච්චර අමාරුවෙන් හම්බෙච්ච manussත්ත්ව ප්‍රතිලාභේ මෙච්චර හම්බෙච්ච මේ මම දැන් මෙතන කියන ක්ෂණ සම්පත්තිය මෙච්චර අමාරුවෙන් හම්බෙච්ච මේ සද්ධර්ම ශ්‍රවණය මේ කල්යාණ සත්පුරුෂ සංසේවනයේ අවශ්‍ය නම් පැවිදෙන්න ඕනකම තීදී තවත් මොන කතාවද? තවත් මොනවද ඉල්ලන්නේ? ඉල්ලුවොත් හම්බ වෙනවා. ඒක ගැන අහන්න දෙයක් නැහැ. මොකද අපි වින් කරලා තියෙනවනේ. ඉල්ලන හැමදේම දෙන්නේ ඔය කක්ක මාර්ගයේ තමයි. අපා මාර්ගයේ තමයි. ඒ නිසා මොනවත් ඉල්ල නැහැ මේක ඉදිරියට යන්න නම් මතක තියාගන්න අපි සූදානම් වෙන්න ඕන. අපි දැනගන්න ඕනේ මේ தත්වයටදී කොහොමද වාචා වචනේ පාවිච්චි කරන්නේ කිසි කෙනෙක් එක්ක බඳින්නේ නැහැ. ගිනි පෙට්ටියක් ඉල්ලුවා නම් ගිනි පෙට්ටිය දුන්නා එච්චරයි. උගුසාන්චින්න කාලේ යනවා දවසේ මොකද්ද බදාදා ඉවරයි. ඒ හිට අද අඟහරුවාද. ඉන් එහාට ඊ අඟහරුවාදා හෙට බ්‍රහස්පතින්දා බදාදා ජීවිතයට ආවේ මෙහෙම නිසා බුදු කුරාය එන්නේ ඔය බයිලත් එක්ක තමයි යෝග සංදර්ගය යන්නේ. අද කවද්ද අද බදාදා. නැත්නම් අද අඟහරුවාද කියන්නේ. අවශ්‍ය නම් ගිනි පෙට්ටියක් දෙන්න ඉවරයි. ඔක අලියා ගිනි පෙට්ටියද සූර්යා ගිනි පෙට්ටියද අලියා ගිනි පෙට්ටිය නාස්ති කරුවේ මෙයා තමයි මොනවද මේ දේවල් වල ඉන්නකොට මොනවද කරන්නේ අපි අම්මා වාචා සම්මා කම්මන්ත බඩ රස්සාව කරන්න. ඉන් එහාට මේ අරියාගේ සුභසිද්ධියයි මෙයාගේ සුභසිද්ධියයි මේ අල්ලපු ගෙදරට වැඩි ලොකු ටීවී එකක් ගන්නයි අල්ලපු ගෙදරට වැඩි හොඳ කාර් එකක් ගන්නයි කරන මේ මගුල අපි ඔළුවේ දැම්මේ කවුද? අපේ අම්මලා නම් කාලා හිටියා. නමුත් අත්තම්මලා කාලා හිටියේ නෑ ඕක. උන්දලා හිටියේ උන්දලාගේ ලෝකේ. කවුරක්වත් ඇවිල්ලා බයිලා කිව්වට ඒගොල්ල කෑවේ නෑ. දැන් අපි අම්මලා දාතලා ටිකක් කෑවා අපි කාලා දැන් අපේ දරුවන්ගේ නම් ගණ්ඩම දෙයක් නෑ. ඕගොල්ලෝ 100%ක් වයි කියන්න ඕනේ. දෙමව්පියන්ගේ නොපනත් කන් වල වන්දි ගෙවන්නේ පොඩි දරුවෝ. උන්ගේ හිතවල මේ වගේ තව මොන දේවල් ලියවි ඇතිද? උන් ගොළු වෙලා ඉන්නේ අද. ඇයි අපේ අම්මලා දාතලා මේ තරම් අමනද කියලා. මෙච්චර පරිසර දූෂණය වෙද්දී මෙච්චර මිනිහ මරන්තියේදී අර පොඩි උන් තල්ලු කරන සංසර්ගයට සංගනිකාවට උන් තේරෙනවා උන් ආසයි උන්ගේ පුංචි ලෝකෙට දෙමව්පිය උන්ට අහස්කුරක් ගහලා උඩ අරිනවා වගේ උඩ ගිහලා ඩෝං ගාලා පුපුරනවා. කෑලි කොහෙද යන කියලාවත් දන්නේ නැහැ. සේවන වලට ගිනි තියනකොට හිතන්නේවත් නැහැ මේ උඩ ගිහලා ඩෝං ගායි කියලා. තල්ලු කරලා යන්න හදනවා. භාවනා කරපු අයවත් අඩු ගන්න මතක තියාගෙන ඉන්න අපිට වෙච්ච සාපය අපි දරුවන්න දෙන්න ඕන කම නැහැ. උන්ට උන්ගේ පුංචි ලෝකේ දෙන්න.
උන්ට ඕනේ නම් එන්න මයිත් එක්ක යන්න මම සතිපාසල කරලා පෙන්නන්න උන් කොච්චර කැමැතිද කියලා ඔය අම්මගෙන් තාත්තගෙන් වෙන් වෙලා ඉන්න. ගෙදර තියෙන ඔය බදකාගාරින් අයින් වෙලා ඉන්න. ඊට පස්සේ උන් කොච්චර නිර්මාණශීලීද කියලා ඒ පොඩි එකා අපි ළඟත් හිත ඇතුලේ ඉන්නවා. මයි තුලත් තියෙනවා. අන්නේ පොඩි එකාට පොඩ්ඩක් ඉඩ දෙන්න. ඒකට උන්ට ලස්සනට යා කියලා දෙනවා. මේ නා කියාගුණ මටත් කියලා දෙනවා. මේ හිත ඇතුලේ තියෙනවා අපේ ඒ සුද්ධ ජීවිතය නැත්තම් ඒ ආත්මය. අන්න ඒක ගන්නන් තනි වෙන්න ඕනේ. අපි පිට බාහිරේ කාගින් උපදේශයක් උපකාරයක් පැතුවත් ඇතුළත තියෙන දැනුම කාබාසිනිය වෙනවා. කරදරයක් අමලෝක ආවම පපුර තට්ටු කරලා අහන්න මොකද්ද කරන්න ඕනේ කියලා. එයා දන්න ඔක්කොම. කොටින්ම කියනනම් ওই සීක කියන වදේට අර්ථකථනය දෙන්නේ අපි නිවන් දැකලා ඉන්නේ. කවුරුත් විශ්වාස කරන්නේ අප්පෝ බෑ නිවන් දැක්කනම් පැය 7ක් එක දිගට භාවනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. දවස් 7ක් නිරෝධ සමාපත්තියට සමවදින්න ඕනේ. දසපාරමිතා පිරලා තියෙන්න ඕනේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙන්න ඕනේ. වෙන්න බෑ. ඒක වෙන්න බෑ කියලා ඒ නාගමාණීට අස බෙට්ටකින් දාලා වහන එක තමයි කරන්නේ. නමුත් මේ සීක බන්ටමට යනකොට තියෙනෝනේ මේ අපි ඉපදිච්ච තැනේ හැටියට අසුචි වලක ඉපදිලා අපිට මෙතෙන්ට එන්න පුළුවන් වුණා නම් ඒක පොඩි සෙල්ලමක් නෙමෙයිනේ අපි ඇවිල්ලා තියෙන ගමන. දැන් අපිට තියෙන්නේ මේ උපයා ගන්නා ලද්ද ආරක්ෂා කරන එකයි. උත්තාන සම්පදා ආරක්ෂා සම්පදා. ඒක සඳහා අපේ අවුට්ලුක් එක හැදෙන්න ඕන. අපි මං යන්න හදන්නේ මෙතෙන්. මේ අල්ලපු ගෙදරට වැඩි පුම්බන්න නෙවෙයි. මේ භාවනා කරනවා කියලා භාවනා නොකරන අයට බැන බැනින්න නෙවෙයි. මම හදා ගන්නවා කාරණාව කවුරුත් ගැටුමක් නැහැ. සංගණිකාවකුත් නැතුව ඉදිරියට යන්න. දෙන්නෙකුට එකපාරේ යන්න බෑ. දෙන්නෙකුට එකපාරේ යන්න බෑ. ඒකයි 60 දිනක් 69ක් හදාගත්තට පස්සේ සාරුවච්චන් වහන්සේ දෙන්නෙක් එකපාරේ යන්න එපා. චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන අත්තාය හිතාය සුඛාය. දෙවිමුන්ගේ සැප පිණිස උඹ හැසිරියන්. හැබැයි උඹේ අත්ත සුඛය අමතක කරන්න එපා. අනුන්ගේ සුභ සිද්ධිය සඳහා තමන්ගේ දේ කැප කරන්න එපා. බහුනාපින හාපයේ අත දත්තම් පරත්තේන බහුනාපින හාපේ අනුන්ගේ වැඩ සඳහා වැඩියෙන් හිතන්න ගිහිල්ලා තමන්ගේ අත්ය නාස්ති කරගන්න එපා. අත්ත දත්තම් පරත්තේන බහුනාපි පරත්තේන බහුනාපි අනුන්ගේ වැඩ ඔළුවේ දාගෙන මේ තමන්ගේ ගමනට කක්ක දාගන්න එපා. අද ඉන්න ජනතාව දිහා බලනකොට තක තීරුකම මරිමෝඩකම කතා කෙරුවොත් හිතුවොත් වැඩක් කෙරුවොත් මේ අනුන්ගේ හිතසුව පිණිස ලොකු පපුවකින් ලොකු හෘද වස්තුකින් කතා කරනවා. ඉන්නේ කක්ක බෙට්ටක් උඩ. තමන් ගැන මොකක්වත් දන්නේ නැහැ. මට නම් හැබැයි නොදකින් කියලා මම පැත්තකටලා ඉන්නේ. දැක්කොත් මං කියන මේ අනුන්ගේ මගුල් කරන්න ඉස්සලා උඹේ වැඩේ කරගනින්කෝ. හරි තරහයි. හරි තරහයි එම කියනවා. ඒ බුරුමේ ස්වාමීන් වහන්සේගේ හැටි ඒ ස්වාමීන් ගීක මං කතා කරලා කියන මේ අනුන්ගේ වැඩ කරන්න ඉස්සලා තමන්ගේ වැඩ කරගන්න. ඒක කරන්නේ නැති බයියෝ තමයි ගෙදෙට්ට මරගාතේ තියෙන උන් තමයි ලෝකෙට පරකාශය කතා කරන්නේ. නිසා අපි හැදෙන්න ඕනේ අපිට ඝන සංගණිකාවක් ඕනේ නැහැ. අපි මේ ඇති කරගත්ත මේ විවේකේ අපි ඇති කරගත්ත මේ ක්ෂණ සම්පත්තිය ඇවිදිනකොට යනකොට එනකොට කනකොට බොනකොට කරනවා. කවුරු සුදුසු කෙනෙක් ඇව්වොත් කියනවා. හැබැයි ඒක කියා පාන්න ඕනේ නැහැ. අන්ධහැර පාන්න ඕන කමක් නැහැ. ඒකෙන් තමයි අපි මේ වණ කරගන්නේ. මට 77 78 වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ මේ ඒ වෙනකොට කවුරක්වත් භාවනා කරන්නේ නැහැ. මං හිටියෙත් එතකොට අවුරුදු 25ක 26ක වයසේ ඒ වයසේ ඊලන්දාරියෝ කොහොමඩක්වත් කරන්නේ මට මොකද්ද වයර් මාරුවිලා මම ගියේ ඔබ මේ වැඩේ කරපන් හැබැයි කාටවත් දැනෙන්න අරින්න එපා. භාවනා කරන බව දැනෙන්න අරින්න එපා. ඉතින් මම අවුරුදු 8ක් එහෙම ඉඳලා තියෙනවා. අවුරුදු 6ක්ම මේ ප්‍රධාන විධායක නිලධාරි විදියට කම්පැනි එකත් වැඩ කරා. මම පාන්දරම ගිහින් මගේ වැඩ ටික කරගන්නවා. ඊට පස්සේ පැය 10 15 මම ෆීල්ඩ් එකේ වැඩ ඔක්කොම කරනවා. කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සු සැක කරනවා ලොකු පඩියක් හම්බ වෙනවා. හොර ගෑණියෙක් නැහැ. බොන්නේ නැහැ. සූදු කෙලින්නේ යන්නේ නැහැ. මේ සල්ලි වලට මොකද කරන්න කියන ලොකු සැකයක් ආවා. මේ මිනිස්සයා මෙච්චරක් හම්බ කරනවා. එතකොට මට උගන්වපු ප්‍රොෆෙසර් කෙනෙකුටවත් මට විතර පඩිය හම්බුනේ නැහැ.
ප්‍රොෆෙසර්ස්ලාත් කියලා තිනවා මගේ ගෝලියෝ මට වැඩිය පඩි ගන්නවායි කියලා. ප්‍රයිවට් කම්පැනි පඩි ගන්න ගියාම 100 එකකම දෙන්න ඕනේ PAY කියලා pay as you earn කියලා උපදින්නට ගෙවීම. ඊට පස්සේ තව 3 එකක් ගෙවන්න ඕනේ ආණ්ඩුවේ ටැක්ස් එක හම්බෙන්නේ අතර ඇත්තටම 3 එකයි. හැබැයි පඩි පොතේ සඳහන් වෙනවා මෙච්චරක්. ඉතින් ලොකුම ප්‍රශ්නයක් තිබුණේ මම කාටද වීදම් කරන්න කියලා. මම ළඟ අර නරක පුරුදු තිබුණ නැති එක. ඉතින් මම සෑහෙන හිටියා. හැබැයි ඒක නිසා මට අත්සෙන්න වුණා. අත්සෙත් නැත්නම් මට මේ ධර්මාසනේ වාඩිලා බණ කියන්න වෙන්නේ නෑනේ. ඒ කාලේ මම ලැබපු අත්දැකීම මගේ මහානකමට ගොඩාක් උදව් වුණා. මෙහි ඇවිල්ලත් කිසිම තැනක මොකක්වත් නැහැ. මට තියෙන උදේ තියෙන වැඩ ටික කරුවා, දවල් තියෙන වැඩ කරුවා, රෑ තියෙන වැඩ ටික කරුවා හිටියා මිසක්කා කිසිම තැනක මොනම හේතුවක් නිසාවත් ඒ අඟ උස්සන්න යන්නේ නැහැ. කියා පාණ්ඩ යන්නේ නැහැ. ඒක තමයි අමාරුව. මේ භාවනා කරන නෝන මහතුරුන්ගේ 10 දෙනෙක් හස්බන්ඩ්ලා මට ලියුමක් එවලා තිබුණා. හස්බන්ඩ්ලා 10 දෙනෙක් කිව්වම බරපතල වැඩ. අනේ ස්වාමීන් වහන්සේ භාවනා කරන ගෑනුන්ට මොකද වෙලා තියෙන්නේ? මුන් ඉස්සර වගේ දැන් බුද්ධ පූජාව තියන්නෙත් නැහැ. මලක් පහනක් පූජා කරන්නෙත් නැහැ. මුන්ගේ වැඩේම මේ භාවනා මේ පින්කම් කරන මිනිස්සුන්ට බැන මේ අඩුපාඩු කිය ඉන්නවා. උන්ට දෙකක් කියලා දෙන්නකෝ කියලා. ඕනේ වැඩක් කරන්න පුළුවන් භාවනා කරන බව නොකිය. අනේ ලීන මහත්තයා ලියුම හොරකම් කරගත්තා. වටිනවනේ මේ හස්බන්ඩ්ලා 10 දෙනෙක් එකතු වෙලා ලියුමක් ලියන්න මට. මොකද ගෙදර ගිය ගමන් ඕගොල්ලෝ වැඩේ අඳුර පානවා මම්ම නම් කියලා දවස් හතේ භාවනා කළතර ඕගොල්ලෝ ඔක්කොම අපාය යන්නේ බලපන් මන්නම් කෙලින්ම සූදු පාවඩේ දාන කෙලින්ම දිවි ලෝකේ යන්නේ ඕම් බලපන් මං ඉගෙන ගත්ත භාවනාව කියලා මල්ල ගෝසාවයි. විශේෂයෙන්ම බෞද්ධයෝ ගාව තමයි යෝග තියෙන්නේ. බෞද්ධයෙක් වැඩිම තමන් භාවනා කරනවා මුළු ලෝකෙම භාවනා කරනවා. මං ඉඳගෙන ඉලයි කාකෝ කෑ ගහන්න බෑ. වැස්ස වහින්නත් බෑ. කවුරු කැස්සෙන්නත් බෑ. මැස්සෝ එන්නත් බෑ. අයියකෝ මේ මම භාවනා කරනවා. මල්ල කෙලියයි නෙමේක මේ කවුරු භාවනා කියලා වැස්සට කැස්සට මැස්සට මොනව වෙන්නද කියලා. ගාණක් නැතුව වැඩේ කරන්න පුළුවන් නම් මං කියන විපස්සනාව දාන්න. කිසිසේත්ම කාටවත් බැඳීමක් ඇති කරගන්න එපා. සංගණිකාට කවුරු යාවනේ තියෙන දේ කරලා දෙන්න. ඒ වෙලාවට කරන්න බෑ. මේ ආවල් දේ කරමු නෑ මට කරන්න දෙයක් නෑ. මට එහෙම කාටවත් ආවල් දේ කරන්න ආවල් වෙලාවට කරන්න වෙලාවක් නෑ. මේ ඉදිරිපත් වෙච්ච දේ කරනවා. එහෙම නැතුව මේ ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් දාගෙන බැඳීගෙන ඉන්න ගියාම ওই මිනිසුන්ගේ කිසිසේත්ම තක්කන කම්පාවක් නැහැ. අම්මලා තාත්තලාගෙන් දරුවෝ අපේක්ෂා කරන දේවල් බැලුවොත් කිසිසේත්ම සීමිත ආදායමක් තියෙන කියලා හිතලා නෙවෙයි දරුවා අම්මයි තාත්තගෙන් ඉල්ලන්නේ දේවල්. මොකද්ද පේන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඒක ඕනේ. ඒ දේ තිබුණාට බෑ ඒ බ්‍රෑන්ඩ් එක ඕනේ. අනේ පුතේ මෙහෙමයි නෑ කිව්වට නෑ. කද්දාවත් පිළිගන්නේ. ඒ හම්බ කරන මිනිහගේ අම්මයි තාත්තයි කියන්නේ මේ අකා සල්ලි හම්බුනාට පස්සේ අපිට සලකන්නේ මේ ඕමද අපිට සලකන්නේ මෙහෙම කරන්න. දැන් තමයි මාමයි කියන්නේ ඌක අම්මලා තාත්තලා සලකනවා අපිට සලකන්නේ නෑදෑයොත් එහෙමයි. යාළුවොත් එහෙමයි. ඌ කියන මොකද්ද මම යවුව බල ඉන්න වරෙන් කන්දාට ක්ලබ් එකකට යන්න, පබ් එකට යන්න බෑ මචං මේමයි කිව්වම කියනවා මේක බැන්දාට පස්සේ අපිත් එක්කත් නැගිලා හැම එකම මෝසූර කන්න ඉන්නවා මිසක්කා. ඒ හම්බ කරන ගෑනුට මිනිහට කිසිම කෙනෙක්ගේ අනුකම්පාවක් නැහැ. මේ වගේ තැනක ඇවිල්ලා හිටිය වෙලා මිසක්කා අපි වට කරගෙන ඉන්න ඔය පෙරේත 70 සූරගෑම විතරයි දන්නේ. අනේ ගඳක් වදින්න නැත් තැනක නොපෙනෙන තැනක මම අවුරුදු 3කුත් මාස 9ක් බුරුමේ හිටියා. මම පැතුවේ ලංකාවේ පැත්තේ හුලඟක්වත් නොවේවා. දන්න කෙනෙක් පේන්නවත් නැතුව වෙන භාෂාවක් වෙනම ආහාර જાතියක් වෙනම භාවනාවක්. නිකන් පොල් කටු ඉලකින් ගැරන්ටි එක ඇදලා ගත්තා වගේ කන පිට හැරිලා හිටිනවා. හරිම ආසාවක් මට තිබුණා. මං කියන විදිහට භාවනා කරපම් මන් දෙන දේ කාපන් පුළුවන් නම් බුරුම ඉගෙන ගනි. බුරුම කාර්යය කැමති නෑ ඔය එක එක භාෂාවල් එක. මට පුදුම ආසාවක් ඇති වුණා මේ ජීවිතේ ඉන්න ගාම මේකෙන් පොඩ්ඩක් දුරස්ත වෙලා. ඉතින් ඒක ටික අමාරුයි. නැත්තම් සරුවචනාංශ මෙහෙම ඉලක්කම් ඇඳ කියන්නේ නෑනේ. භාවනා කරන එක අමාරුයි කියලා ඕගොල්ලෝ හිතුවට අමාරු දෙය තමයි ඒ භාවනා කරන බව කාටවත් අඟවන්නේ නැතුව ඒගොල්ලොත් එක තරහකුත් නැහැ. භජනෙකුත් නැහැ.
ආන්නේ ජීවන රටාව සංගනිකාවෙන් අයින් වෙච්ච ජීවන රටාව හැරෙන්නේ දස්සන කාමයේ කියන එකෙන්. දස්සන කාමයටම තමයි කාම දස්සන කියලා කියන්නේ. নানা ආකාර දේවල් දකින්න තියෙන කැමැත්ත අපි කරකවල ගෙනියලා අන්නතර විදියේ සංසර්ගයට වටනවා. ඊගාට ශවන කාමයේ নানা ආකාර විවිධ කටහඬවල් සංගීත රාව අහන්න තියෙන කැමැත්ත. ඊගාට ගඳ. ඊගාට රස. භයානකම දේ තමයි පහස. ස්ත්‍රියවකට පුරුෂයෙක් අත ගන්න තියෙන ආසාව. පුරුෂයෙකුට ස්ත්‍රියාවක් අත ගන්න තියෙන ආසාව. ඒකත් තියේදී ඒකෙත් අතර සැපකුත් දෙද්දී බුදුහාමුදුරුවෝ අහනවා සංයෝග විയോഗ පරියාය සූත්‍රයේදී කොහොමද කෙනෙක් සංසර්ගේ නොයේදී ඉන්නේ? ඒකමයි පතන්නේ. ඒක ලැබුණාම එච්චර ආස්වාදයක් ලැබෙනවා නම් කොහොමද කාට හරි කියන්න පුළුවන් ඒක නොකරයි කියලා. ඉතින් යනෝ බලනකොට එච්චර අමාරු මේ කාම සංසර්ගයේදී එක චිත්තක්ෂණයක් සතුටුමත් වෙනවා කියන එක හිතන්න. එක චිත්තක්ෂණයක් සතුටුමත් වෙනකොට ඒක නෑනේ මොකක්වත්ම නෑනේ. කොච්චර වටිනවද කියලා බලන්න. ඒ වගේම මේ චිත්තක්ෂණේ දන්නවනම් මම මේ චිත්තක්ෂණේ සතුටුමත් කියලා කත්තා දෙකක් නෑ. ඒ තරම් සතුටක්. මෙච්චර මේ අසුචි වලක ඉඳගෙන අපිට චිත්තක්ෂණේ කොට දාන්න පුළුවන්. අදට වැඩිය හෙට. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා හරියට මුහුද ළඟට ගිහිල්ලා පොඩි වෙලාවකට මුහුද නතර කෙරුවා වගේ. ඒක නිසා ඒකේ භයානකම තේරුම් අරගෙන අපි හැදිලා තියෙන කාමයක ප්‍රයෝජන ඵලයක් වශයෙන් අපි අම්මලා තාත්තලායි කාම නිසානේ අපි ඉරිට ඇවිල්ලා තියෙන්නේ. අපිත් හැදිලා තියෙන ඕකටමනේ. තිරිසන් සත්තු වගේ මේකෙන් වෙන් වෙලා බ්‍රහ්මචර්යයක් රැකගෙන පිරිසුදු වෙලා අනේ ඔය ඝන සංගණිකාව දැකීමන්තුත් එපා, ඇහිමිනුත් එපා, ගඳෙමුත් එපා, රසෙමුත් එපා, පහසෙමුත් එපා, පැතීමිනුත් එපා. යේ ලෝකේ උපය උපාදානා චේතස අදිඨානාබි නිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාබිරත සංඥා. යමකට ලං වෙන්නත් එපා. අත ගන්නත් එපා. උපේ උපාදාන චේතස අදිඨාන හිත ප්‍රාර්ථනා හිතවිලි කරන්නත් එපා. අදිෂ්ඨාන කරන්නත් එපා. චේතසෝ අදිඨාන උපේ උපාදාන චේතසෝ අබිනිවේෂණ අදිෂ්ඨාන මට අරකට රිංගන් ගන්න ලැබේවා. මිව්වගෙමනේ උදේ ඉඳලා හැන්ද වෙනකම් පිරලා තියෙන ප්‍රාර්ථනා පෙරි ජීවිතේ. ඒක මේ සංසර්ගයකින් කෙලවර වෙයි නැත්තම් මේ භාවනාව පිරියයි කියලා අපිට හිතෙන්නේ. අපි නෝ පොඩ්ඩක් ඉතින් රූප බැලුවට කමක් නැහැ නෙව. බෑ නැතුවම බෑනේ ඇත්ත තමයි. අන්තික අඩු කරන්න බෑන් ටික කාටවත් තේරෙන්නේ නැතුව. අන්න එතකොට නම් කියන්න පුළුවන් මෙයා මේ භාවනාවත් කරනවා. ඉදින්දා ජීවිතේ ওই নানা ප්‍රකාර රූප බලන්න ඕන කෙනෙකුට බලාගන්න කියන්නේ. ඒකට දොස් කියන්න යන්න එපා. මම පොඩ්ඩක් ඕකෙන් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා බැරිම නම් අපේ කට්ටිය වට වෙලා කියනවා වරෙන් මචං මාමුදේ නාන්න යන්න ඕනේ ඉතින් අපේ ස්වභාවය ඒකනේ. ඒකට බැරිම නම් ඒ ඔක්කොම මේ වගේ ඉල්ලීමක් කරනවා නම් මේ සබාවම එකතු වෙලා ඉල්ලීමක් කරනවා නම් පොඩ්ඩක් කතා කරලා කියන්න මේ පොඩ්ඩක් වැසිකිළියට ගිහින් එන්නද කියලා පොඩ්ඩක් පිටත් වෙන්න යන්න කියලා කියනවා. මේ සබාවේ ඔක්කොමලා කියනවා නම් මේමයි ඔයා මෙහෙමම කරන්න ඕනේ කියලා. හොඳ මම පොඩ්ඩක් වැසිකිළියට එන්නද? එහෙම යන්නේ කියලා කියනවා බිල්ඩින් එකේ එළියට. ඒ තරම්ම ලොකු සංසේ දන්නවා මේ අපි ඇසුරු කරන කට්ටියගේ තියෙන විසදල. දෙන්න පටන් ගත්තාම වට කරලා නෙදෙන්නේ. ඒ නිසා මේ සංසර්ගයෙන් වෙන්වීම ඒක තැනක සරුවච්චන්සේ නාගිතාමතුරණ කියනවා මම මේ කොච්චර මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න කැමැතිද කියලා. විශාල සෙනඟක් ඇවිල්ලා බුදු සරුවච්චන්සේ දකින්නේ නැහැ මට කවුරුත් එපා. උන් කෙවුලෝ වගේ. උන් මාළු කඩේ උන් වගේ වැඩේම කච එන්න එපා. අපි හිතන්නේ එහෙම කියන්නේ නැහැ කියලානේ බුදුහාමුදුරු කෙනෙක් කියනවා. යරහමුදු තුන්සරයක් කියන විශාල සෙනඟක් සාංශමින් තෑගි ඔප්පු කරන්න ඇවිල්ලා තියෙන පූජා කරලා වැඳලා යන්න දෙන්නේ නැහැ එපා. මම මේ යන පාරේ ඉස්සරහට ගව්වත් තරන්තුර මට කවුරුත් පේන්න නැත්තම් මං යන පාරේ පිටිපස්සට ගව්වත් තරම් මට කවුරුත් පේන්නේ නැත්තම් මට විවේකයි. ඇයි? මට ඕන තැනක මූත්‍රා කරන්න පුළුවන්. මට ඕන තැනක මල පහ කරන්න පුළුවන්. ඔය සෙනඟ ඉන්න කට්ටියට හැල්ලා තියෙන ලෙඩ බලන්න වෙලාවට මූත්‍රා කරගන්න නැහැ.
වෙලාවට මල පහ කරන්න වෙලාවක් නැහැ. නහය පිහ ගන්න වෙලාවක් නැහැ. මූණ අතපය හොද ගන්න වෙලාවක් නැහැ. මේ තැනක ඉතලා කරන්න බෑනේ. අන්තිමට අපස්මාර ලෙඩ එන්නේ. දොස්තරලට අහුවෙන්නේ නැහැ. මොකද දොස්තරලා නේ කියනවා සෞත්තුම જાතිය. උදේ ඉඳලා හැන්ද වෙනකන් ලෙඩ බල ඉන්නවනේ. බලන්න කැලේකට වෙලා ඉඳගෙන විවේක වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියලා. ඉතින් ඇත්තටම අපේ උපන් ක්‍රමේ අපි විහිං වණ කරගෙන තියෙන්නේ. මොකද අපිට ඉස්කෝලේ ගිහිල්ලා කුණුහරුප වගේක් උගන්වලා. මේ ජනප්‍රිය වෙන්නයි හම්බ කරන්නයි අරකයි මේකයි. ඒක විශාල කුමන්ත්‍රණයක් ඒ. අපි මේ පන්ති කාමරේට යන ගාන කියලා උගන්ලා තෑගි දීලා කප් අන්දවලා ඩිග්‍රී දීලා සර්ටිෆිකේට් දීලා මරණ දඬුවම යොමු කරලා වගේ අපි බැඳගෙන වැඩ. අපිට නෑ විවේකයක් අපිට ලබා ගන්න. ඒ නිසා මෙතන භාවනා කරන්න අපි ඒක පුළුවන් තරම් උත්සාහ කරනවා ශක්ති ප්‍රමාණ විවේක දෙන්න. හැබැයි එකම දේ මේක ගියාට පස්සේ මේක දිගට පවත්වාගෙන යාම සඳහා මේ ලැබිච්ච සීක తත්වය දිගට පවත්වාගෙන යාම සඳහා එක එක්කෙනෙක් තනි යුද්ධ කරන්න වෙනවා. කිසිම කෙනෙක්ගේ අනුකම්පා ඉල්ලන්න බැයි වගේම තමයි අනුගේ යුද උපක්‍රම කොපි කෙරුවොත් විභාගෙන් පෙයි. තමන්ම හදන්න ඕනේ. ඒකට අපි පුදුම ආඩ්‍යයි. අපි ළඟ ඕන තරම් ක්‍රමසාවිදි තියෙනවා. ඒක වැඩෙනවා සීක தත්ත්වෙ වැඩෙන්න. මේ ප්‍රශ්න මේකයි උත්තරේ. පුළුවන් තරම් අතේ පොල් තෙල් ගහගෙන තමයි කොස් කපන්නේ. යත් ගෑවොත් ගෑවෙන බව දාන්න. ඉතින් ඒක කරන්න බුදුරජාණන්සේ කියන්නේ ජීවිතේ ප්‍රථම යාමේදීම කලු කෙස්ටිබියේදී තරුණ ඔදේතියෙදි මේක ඔළුවේ තියාගනින් වැඩි භජනෙට යන්න එපා. කවුරු මොන જાති කිව්වත් මාතේ පොල් තෙල් ටිකක් ගහගෙන හිටපන් කියලා. මන්න හිතන්නේ මම ඇත්තට මේකට හරීම දක්ෂ කෙනෙක් කියලා. මම දන්නේ මම ඇසුරු කරන කට්ටිය එහෙම හිතනවාද කියලා. ඒ නිසා මෙහිදීත් හොඳට සක්මන පරියන්කය කරන්න. ඒ කරන ගමන් හිතා ගන්න මම පින් කරනවා සත්ත්නම් මට ඉස්සරහට මගේ ජීවිතේ විවේක වේවා. මට ඕන විදියට මේ දේ කරගෙන යන්න ලැබේවා කියලා. ඉතින් ඒක හරියනවනම් හිතා ගන්න මෙහෙත් හරි ඉදිරියත් හරි. එතකොට බුදුරජාණන්සේක සීක කෙනෙකුට ලැබෙන්න ඕනේ ආනිසංසයක් වශයෙන් කියනවා ස්පටිසල්ලාණි. විවේකය. අපේ ලොකු සංජය වචන දෙනවා විශ්‍රාමයේ ලැබෙනවා. ලැබිලා නැත්තම් තමන්ගේ තකතිරුකම කියලා හිතා ගන්න. කාගේවත් දෝෂයක් නෙවෙයි ලැබිලා නැත්තම් තමන්ගේම තෘෂ්ණාව කියලා හිතා ගන්න. හැබැයි ඉතින් හදන්න පුළුවන් ඉස්සරහට. පුළුවන් නම් අදම අදිෂ්ඨාන කරගන්න සීක කෙනෙක් වශයෙන් අපේ ගමන තව ඉදිරියට යන්න නම් අපි මෙන්න මේ විදියට ආරක්ෂක විධි විධාන දෙවන්න ඕනේ. ඒක කාටවත් කියන්නේ නැතුව ඒක සැලසුම් කිරීම. ඒ සඳහා දවසේ ධර්ම දේශනා යොමු වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ශිරු දිනාට සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා